පහළ වැටලා තිබෙනවා. 2019 2020 ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ ස්ථාන 89කින් අපි පහළ වැටලා තිබෙනවා. Honorable Deputy Speaker, if I may table ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, ස්විට්සර්ලන්තයට, සිංගප්පූරුවටත් වැඩි ඉහළ මට්ටමකින් හිටියේ. හැබැයි නවීනතම සංගණනයේදී අපි රටවල් 153ක් අතරින් 102 වෙනි ස්ථානයට පහළ වැටලා තිබෙනවා. 2019 2020 ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ ස්ථාන 89කින් අපි පහළ වැටලා තිබෙනවා. Honorable Deputy Speaker, if I may table the Global Gender Gap Report 2021. If one goes through the intricate details, Sri Lanka has come down on its rankings from the 13th position to 102. A deterioration of 89 ranking positions. And we as a country should be ashamed about it. Mama මේ කාන්තා පිළිබඳව ඒ ජෙන්ඩර් ගැප් රිපෝට් එක ගරු අමාත්‍යවරයාගේ, මම දන්නේ කවුද කාන්තා ශාස්ත්‍රයේ බහර ඇමතිවරයා කියලා, ඇමතිවරයෙක් ඉන්නවද දන්නෙත් නැහැ. ඔහුගේ හෝ ඔහුගේ ඇයගේ අවබෝධය උදෙසා මම මේක හැන්සාට් ගත කරනවා, ඒ වගේම සභාගත කරනවා. Global Gender Gap Report 2021. නියෝජ්‍ය කතානායකතුමනි, මම ඇත්තටම කනගාටු වෙනවා විපක්ෂ නායකතුමා ගැන. මේ පාර්ලිමේන්තුවේ කාන්තා කටයුතු විශේෂ රාජ්‍ය ඇමතිවරයෙක් දන්නේ නැහැ කියනවා නම් මං හිතන්නේ එතුමාගේ තත්ත්වය ගැන ඉස්සෙල්ලා හොයලා බලන්න වෙනවා. ඔබතුමා කතා කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියපු දේ එතුමා අහගෙන හිටියේ නෑ. මම කතා කරේ කාන්තා කැබිනට් අමාත්‍ය ධූරයක් පිළිබඳව. මම කනගාටු වෙනවා මේ කාන්තා විෂය එතුමාම කියපු ආකාරයට කැබිනට් ධූරයේ සිට රාජ්‍ය අමාත්‍ය ධූරයකට පහත හෙලන්නට මේ රජය කටයුතු කිරීම ඉතාමත්ම කනගාටුදායක කාරණාවක් හැටියට මම සඳහන් කරන්නට කැමතියි. මම ඉදිරිපත් කරපු කාරණාව තවදුරටත් සාක්ෂාත් කරන්නට ඔබතුමා ඉදිරිපත් වීම ගැන මගේ ස්තුතිය සහ ප්‍රණාමය ඔබතුමාටම පුද කර සිටිනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ Global Gender Gap Report 2021 මම හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා කාන්තා රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රයෝජනය සඳහා. විශේෂයෙන්ම මම එතුමාට කියනවා මේ රිපෝට් එකේ පිටු අංක 353 354 කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ රටේ කාන්තාවට ලබා දිය යුතු ඒ උපරිම ශක්තිය, උපරිම අවධානය ලබා දෙන්නට කටයුතු කරන්නයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සඳහන් කළ යුතුයි දැන් 2006 වසරේ මේ ශ්‍රේණිගත කිරීම කරනකොට ඇත්ත වශයෙන්ම සිංගප්පූරුව හිටියේ 65 වෙනි තැන. ප්‍රංශය හිටියේ 70 වෙනි ස්ථානයේ. ඉතියෝපියාව හිටියේ 100 වෙනි ස්ථානයේ. නමුත් 2019 20 වෙනකොට සිංගප්පූරුවත් ප්‍රගතිය ලබලා තිබෙනවා 54 වෙනි ස්ථානය ලබාගෙන. ඉතියෝපියාවත් ප්‍රගතියක් ලබලා තිබෙනවා 82 වෙනි ස්ථානයේ. ප්‍රංශය ප්‍රගතියක් ලබා තිබෙනවා 70 ඉඳලා 15 දක්වා අය ඉහළ තැනකට ආවා. ඒ එසේ සිදු වෙනකොට නැවතත් වරක් කනගාටුවෙන් මතක් කරන්නට ඕන, අපි ස්ථාන 89කින් පහළට ගිහිල්ලා 153න් 102 වෙනි ස්ථානයේ අපි සිටින්නේ. අපි ගමු දකුණු ආසියාතික රටවල්. නෑ, කරුණාකරලා මට ඉදිරිපත් කිරීම අවසන් කරන්න ඉඩ දෙන්න. ඔබතුමිය මගේ කතාවට සවන් දීලා ඉවර වෙලා මං හිතන්නේ බාධා කරන්න නැතුව මගේ කතාවට සවන් දීලා ඔබතුමියට පුළුවන් පිළිතුරු සපයන්න. දකුණු ආසියාතික point of order කතා කියලා මෙතුමා පස්සේ ප්‍රශ්න කරන්න පුළුවන්. නෝට් ඉතලා. හොඳයි. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බලමු දකුණු ආසියාතික රටවල් සමග අපි පොඩ්ඩක් සංසන්දනය කරොත්. ආරම්පොල ඉන්දියාව,
විපක්ෂ නායකතුමා නෑ සභාපතිතුමනි විරෝධතාවයක් දැක්වීම නෙවෙයි ඒ ඔය වාර්තාව මම අධ්‍යයනය කළා. ඒක වසර 2006 සිට 2019 දක්වා ක්‍රමානුකූලව ස්ථාන අඩුවීමක් තියෙන විපක්ෂ නායකතුමා එක වසරක් තුල සිදු වූ වෙනස් වීමක් නෙවෙයි. ස්තුතියි ඔබට. මම ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමියට 2006 සිට මේ කාලවකවානු දක්වා ක්‍රමානුකූලව හරි ඒ කාන්තාවගේ වැදගත්කම කියන ඒ දර්ශකය තුල ශ්‍රී ලංකාව පරිහානියට පත් වුණා කියන එක පිළිගැනීම පිළිබඳව ඔබතුමියට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරන ඔබතුමියම පිළිගන්නවා ක්‍රමානුකූල පිරිහීමක් සිදු වුණයි කියලා. බොහොම ස්තුතියි. ගරු නියෝජක කතානායකතුමනි ඇත්ත වශයෙන්ම අපි බලමු දකුණු ආසියාතික රටවල් දිහා. නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය 2006 අපි ගමු බංග්ලාදේශය 91 වෙනි තැනේ හිටියේ. නමුත් අද වෙනකොට 50 දක්වා ප්‍රගතියක් ලැබලා තිබෙනවා. නේපාලය 110 වෙනි තැනේ ඉඳලා 101 වෙනි තැනට අවිල්ලා තියෙනවා. නමුත් කනගාටුවෙන් මතක් කරන්නට ඕන අපිට මොකක්ද වෙලා තියෙන්නේ? අපි 13 වෙනි තැනේ ඉඳලා 102 දක්වා පහළ වැටිලා තිබෙනවා. දැන් මේ ශ්‍රේණිගත කිරීම පදනම් වන්නේ මොන කරුණු කාරණා මතද? ආර්ථික සහභාගීත්වය, අධ්‍යාපන සහභාගීත්වය, සමාවෙන්න අධ්‍යාපන සාර්ථකත්වය, සෞඛ්‍ය සහ පැවැත්ම, දේශපාලන සවිබල ගැනීම. විශේෂයෙන්ම නියෝජක කතානායකතුමනි මම මගේ කතාවේ ආරම්භයේදීම සඳහන් කරා මේ කතාව තුල අපි ප්‍රශ්න හඳුනා ගන්නවා. ඒ වගේම හඳුනාගත් ප්‍රශ්නවලට අපි විසඳුම් යෝජනා කරනවා. ඒක තමයි මගේ කතාවේ ප්‍රධානතම අරමුණ. අපි හැමෝම දන්නවා පාසල් අධ්‍යාපනයේ තෘතීක අධ්‍යාපනයේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රය තුල කාන්තා සහභාගීත්වය, කාන්තා ශාස්ත්‍රයට තිබෙන පහසුකම් අද පහළ යමින් තිබෙන. මොනවද විසඳුම්? තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ නිපුණතා සංවර්ධන සඳහා කාන්තාව දිරිගැන්වීමේ යෝජනා ක්‍රම දියත් කරන්නට ඕන. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්ප ඇතුළත් කරගත් පාසල් විෂයමාලාවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව ඒකාකෘතිවලට ස්ටෙරියෝටයිපින් වලට අපි අභියෝග කරන්නට ඕන. දේශීය හා ගෝලීය රැකියාව වෙනද පොලේ රැකියාව සුරක්ෂිත කිරීම සඳහා ද්විතීක සහ තෘතීක මට්ටමේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය අරමුදල් සමග විදේශීය භාෂා තොරතුරු තාක්ෂණ දැනුම් සඳහා ඉගෙනීමේ අවස්ථාව නිර්මාණය කරන්නට ඕන. ස්වයං රැකියාවල නිරතව සිටින කාන්තාවන් සඳහා තාක්ෂණික කුසලතා සංවර්ධනය, වෙළඳපොළ සම්බන්ධතා පිළිබඳ දැනුම ඔවුන්ගේ නිවසේ සිටම ලබා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කරන්නට ඕන. ඒ වගේම ගරු කතානායක නියෝජක කතානායකතුමනි ආර්ථිකයේ දිහා බැලුවහම ඒ ආර්ථික දර්ශක අතේ අනෙකුත් සමාජ සහ අධ්‍යාපන දර්ශක අතේ order please ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා මුල් ආසනයට. ගරු විපක්ෂ නායකතුමා අපි සමාජ දර්ශක අතින් අධ්‍යාපන දර්ශක අතින් අපේ රට දකුණු ආසියාතික අසල්වැසි රටවලට වඩා ඉදිරියෙන් හිටියක්. කාන්තා සහභාගීත්වය ඉතාමත්ම අඩු මට්ටමක තිබේ. ඒක අභියෝගාත්මක ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම කාන්තා සහභාගීත්වය රැකියාව වෙළඳපොලේ ශ්‍රම බලකායේ 30-35 අතර අඩු ප්‍රමාණයක්. අපේ රටේ කාන්තාවන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ රැකියා ලැබෙන්නේ නැහැ. ලැබෙන වැටුම ඉතාමත්ම පහළ එකක්. පුරුෂ පාර්ශවයට වැඩිය සාපේක්ෂව හිරිහැර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කාන්තාවට ආර්ථික කම්පන දරා ගැනීමේ හැකියාව paludu වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් වලට අද දුෂ්කරතාවය වර්ධනය වෙලා තිබෙනවා. ඒ සඳහා කම්කරු රෙගුලාසි හරහා අවිධිමත් අංශයේ සේවකින්ගේ ආරක්ෂාව සහතික කරන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. ග්‍රාමීය සේවකින්ගේ සංක්‍රමණික සේවකින්ගේ උපකොන්ත්‍රාත් සේවකින්ගේ සහ වැඩි වශයෙන් කාන්තාවන්ගෙන් යුක්ත වන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ජාත්‍යන්තර සංවිධානයන්හි සම්මුතියෙන්
අපරානුමත කරන්නට අපි කටයුතු කරන්නට ඕන. කාන්තා සංක්‍රමණික සේවිකාවන් අපයෝජනයෙන් සහ සූරාකමෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සංක්‍රමණය වන රටවල් සමග ද්විපාර්ශවීය ගිවිසුම් වලට අපි එළඹෙන්නට ඕන. ගෘහ සේවිකාවන් ඇතුළු අවිධිමත් අංශයේ සේවය කරන කාන්තාවන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සංවේදී වැටුප් ප්‍රතිපත්තියක් සහතික කිරීම සඳහා නීති හඳුන්වා දෙන්නට ඕන. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි හැමෝම දන්නවා මේ වන විට අප රටේ කාන්තාවන් බහුතරයක් ශුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වෙලා තමාගේ ජන ජීවිතය ඉතාමත් පහළ මට්ටමකට වැටිලා තිබෙන මයික්‍රෝ ෆයිනෑන්ස් ඩෙට් ට්‍රැප් කියලා හඳුන්වන්නේ. මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ පැටලුණු කාන්තාවන්ගේ සුබ සිද්ධි උදෙසා මේ රජය ඉතාමත්ම ඉක්මනින් පියවරක් ගත යුතුයි කියන එක අපේ අදහසයි. විශේෂයෙන්ම මේ කාන්තාව මුහුණ දෙන ප්‍රශ්නවලදී විශේෂයෙන්ම කාන්තා පරපුරටත් විශේෂයෙන්ම දරු පරපුරටත් ඉලක්ක කරගෙන මේ COVID-19 සමයේ විවිධ සහන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම රැකියා ශාස්ත්‍රයේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතර ඉවත් කරන්නට ඕන. ස්වයං රැකියා නියුක්ත වී සිටින කාන්තාවන් හා ගෘහ සේවිකයන් ඇතුළු අවිධිමත් අංශේ කාන්තාවන්ට රක්ෂණ ක්‍රමයක්, හැකිනම් දායක රක්ෂණ ක්‍රමයක් හෝ ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. සංක්‍රමණික කාන්තාවන් සඳහා නව විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට ඕන. ඇඟලුම් කර්මාන්තයේ නියුතු කාන්තාවන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්, පවතින ආර්ථික දුෂ්කරතාවය තුළ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කිරීම යෝග්‍යයි යයි මා සිතනවා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන් වැඩිපුර ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමේ අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට ඕන. නීති හා යුක්තිය පැත්තෙන් අද රටේ කාන්තාව බරපතල අභියෝග රැසකට, දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. දීප ව්‍යාප්ත මට්ටමින් කාන්තාවන් සඳහා දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි නීති සේවාව ඒ සංඛ්‍යාත්මකව වර්ධනය කරන්නට ඕන. කාන්තාව සම්බන්ධ නඩු පරිපාලනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටවන්නට ඕන. සෑම දිස්ත්‍රික්කයකම කාන්තා හා ළමා අධිකරණ පිහිටවන්නට ඕන. සංක්‍රමණික සේවාවන් විදේශගතව සිටියේදී ඔවුන්ට සිදු වූ අපරාධ වැරදි සහ සදාචාරාත්මක වැරදි යන දෙකම ඇසීමට දේශීය අධිකරණයට හැකියාව ලබා දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට ඕන. කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය ගත්තත් අද කාන්තාව අභියෝග රසකට මුහුණ දෙනවා. ඉඩම්, ණය, කුසලතා සහ ව්‍යාප්ති සේවාවන් සඳහා කාන්තාවන්ට ඇති සමාන ප්‍රවේශය වළක්වන ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ වෙන්කොට සැලකීමේ නීති සංශෝධනය කරන්නට ඕන. කාන්තාවන්ට ඉඩම් හිමි කර ගැනීමට සහ ඔවුන්ගේ නමට රජයේ සතු කෘෂිකාර්මික ඉඩම් පැවරුම් ලබන්නන් වීමට ඉඩ සලසන පරිදි රජයේ සතු කෘෂිකාර්මික ඉඩම් බෙදා දීමට අදාළ සියලුම නීති වෙනස් කරන්නට ඕන. ඒ වගේම දේශගුණයට ඔරොත්තු දෙන භෝග වගා කරන ගෙවිලියන් හට දිරිගැන්වීමේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම ග්‍රාමීය ගෙවිලියන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් හා වෙළඳපොළක් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි එන්නම කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය, හිංසනය අද වර්ධනය වෙමින් පවතී. ඒක එක කාලයක පමණක් නොවේ, කාලයක් පුරාවටම සිදුවුණු සිද්ධියක් හැටියට අපි දකින්නේ. මම අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා WHO country report 2018. ඒ වගේම women's well-being survey 2019 මතක තබා ගන්න. මේ සංගණන ක්‍රියාත්මක කරනකොට අපේ රටේ රාජ්‍ය ආයතනත් ඒ වගේම ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් බද්ධ කරගෙනයි මේ කටයුතු ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එතනදී බොහොම පැහැදිලිවම අවබෝධ කරගෙන තිබෙනවා අපේ රටේ කාන්තාව එන්නම හිංසනයට, ප්‍රචණ්ඩත්වයට ලක්වන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් තුල අපි වග බලා ගන්නට ඕන දැඩි නීති රීති ගෙනවිල්ලා කාන්තා ප්‍රචණ්ඩත්වයට, කාන්තා හිංසනයට, ඒ වගේම දරුවන් අපයෝජනය කිරීමේ ක්‍රියාවලියන් වලට අපි දැඩි දඬුවම් පමුණවන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම සමාජය තුල අපි මේට වැඩිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා
ශීලාචාර ශිෂ්ට සම්පන්න ජන සමාජයක හැසිරෙන්නට ඕන ප්‍රශස්ත ආකාරයන් පිළිබඳව අපි කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථාවන් වලදී ඒ පවතින ක්‍රමවේදය තුල බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා. මේවා ගැන එලිපිට කතා කරන්න. මේවා පිළිබඳව පැමිණිලි කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමින් මධ්‍යස්ථාන ආරම්භ කරලා හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක් වෙන ඒ කාන්තාවන්ට, ඒ දූදරුවන්ට ඒ ලබා දිය යුතු උපරිම රැකවරණය ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. කාන්තා මූලික ගෘහ ඒකක දහස් ගණනක් තිබෙන. දසදහස් ගණනක් තිබෙන. ලක්ෂ ගණනක් තිබෙන. මේ කාන්තා මූලික ගෘහ ඒකකවලට විශේෂිත වූ සංවර්ධන වැඩසටහන් ඉලක්කගතව ක්‍රියාත්මක කරන්නට ඕන. ගෘහයේ ඉඳගෙනම කාන්තාවට දූදරුවන් රැක බලාගෙන යම් කිසි ශක්තිමත් ස්වයං රැකියා ව්‍යාපාරයක නිරත වීමේ වැඩපිළිවෙල දියත් කිරීම රජයේ වගකීමයි. ඒ වගකීම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වෙන කාන්තාවන්ට කාන්තා සහභාගීත්වය වර්ධනය වන ආකාරයට අපි විවිධ දිරිගැන්වීම් විවිධ උත්තේජක ලබා දෙන්නට රටේ නීති රාමුව තුල අපි කටයුතු කරන්නට ඕන. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින මව්වරුන්ට විශේෂිත වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි තරයේ විශ්වාස කරනවා කාන්තාව පිළිබඳව ස්ථිරසාර කොමිසමක් පත් කරන්නට ඕන. There is a necessity for the establishment of a women's commission which is all empowered to ensure that the political, economic, social, religious and cultural rights of the women in our society are promoted, enhanced and protected. කාන්තාව පිළිබඳව වෙනමම කොමිසමක් ස්ථාපනය කරලා ඒ කොමිසමට අදාළ බලතල ලබා දීලා ඒ කොමිසම හරහා කාන්තාවගේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයට ඒ ක්‍රමවේද සකස් කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේදී මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මේ කාන්තා ශේෂ්ත්‍රයටම අදාළ ලදරු ශේෂ්ත්‍රය ගැනත් මම වචන කීපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටක් හැටියට අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුල ගමන තුල විශේෂයෙන්ම දූදරුවන්ගේ සෞඛ්‍ය දිහා බලනකොට අපි ඇත්තටම සාර්ථක ඉලක්ක කරා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි නිවැරදි කතාව. නමුත් යම් යම් මන්දපෝෂක දර්ශක දිහා බලනකොට අපි තවමත් එක තැන හිරවුණු ස්වභාවයක් තිබෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන 1978 වසරේදී වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර 50%ක අගයක් තිබුණා මිටිවීම. එහෙමත් නැත්නම් ස්ටන්ටිං මැල්නියුට්‍රිෂන්. වයසට සරිලන උස 2016 වසර වෙනකොට ඒ මන්දපෝෂිත තත්ත්වයේ 17% දක්වා අඩු වෙලා තිබෙනවා. ඒක සතුටට කරුණක්. ඒ අඩුවීම. නමුත් එතෙන් පටන් මේ අනුපාතය දල වශයෙන් 15%ත් 19%ක් අතර දෝලණය වෙන තත්ත්වයක් තිබුණා. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉක්මන් පියවර ගන්න ඕන රටක් හැටියට. රට පුරා දිස්ත්‍රික්ක මට්ටමින් ගත් කල මේ තත්ත්වය, ඒ කියන්නේ ස්ටන්ටිං මැල්නියුට්‍රිෂන්, මිටිබවෙහි අනුපාතය 11% සිට 32% දක්වා පරාසයක විහිදිලා තිබෙනවා. අපි වතු අංශය ගත්තොත් 2006 වසරේදී 42% අගයක් තිබුණු මේ ප්‍රතිශතය 2016 වෙන විට 32% දක්වා අඩු වෙලා තිබෙනවා. නමුත් වතු අංශය තුලත් මෙය මෑත කාලයක් වෙනතෙක් එකම තැනක තිබෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම ග්‍රාමීය බල ප්‍රදේශවල මේ තත්ත්වය 17%යි. නාගරික බල ප්‍රදේශවල 15%යි. ඒ කියන්නේ ගමට යන්න මේ මන්ද පෝෂණ තත්ත්වය, ස්ටන්ටිං මැල්නියුට්‍රිෂන් තත්ත්වය ගමට යන්න වැඩි වෙන ප්‍රතිශතයක් අපි දකින්නේ.
ඒ වගේම දුගීම පංචමකෙහි මෙහි ප්‍රතිශතය 25යි. ධනවත්ම පංචමයෙහි මේ ප්‍රතිශතය 12යි. එතනින් බොහොම පැහැදිලි වෙනවා පෝසතුන් අතර පෝසත් පවුල්වල මේ මන්ද පෝෂණ තත්ත්වය අඩු මට්ටමක පැවතෙනවා. ඒ වගේම දරිද්‍රතාවෙන් දුප්පත්කමින් පෙළෙන පවුල්වල මේ මන්ද පෝෂණ මට්ටම ඉහළ අගයක තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තවත් මන්ද පෝෂිත තත්ත්වයක් පිළිබඳව අපි කතා කරන්නට ඕන වේස්ටිං මැල්නියුට්‍රිෂන්. උසට සරිලන බර නොමැති වීම. අද වෙන විට වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර 15%කට මේ ප්‍රශ්නේ තිබෙනවා. මෙහි බරපතලම කාරණා වන්නේ පහුගිය වසර 40 පුරාවටම මේ ප්‍රතිශතය එකම මට්ටමක තිබෙනවා. මොන්රාගල වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් මෙහි ප්‍රතිශතය 25%යි. ඒ වගේම අපි ධනවත්ම පවුල් කොට්ටාසත් දුගී පවුල් කොට්ටාසත් සංසන්දනය කරනකොට ධනවත්ම පවුල්වල මේ මන්ද පෝෂණ තත්ත්වය තිබෙන්නේ 10%යි. දුගී පවුල්වල 17%යි කියන එක තමයි එළිදරව් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දූ දරුවන්ගේ ශුද්ධ පෝෂක ඌනතාවයන් මයික්‍රෝ නියුට්‍රියන්ට් ඩෙෆිෂන්සිස් පිළිබඳව අද රටේ ගැටලුවක් පවතිනවා. මම කියන්නට ඕන මේක මේ වර්තමානයේ තියෙන ගැටලුවක් පමණක් නෙවෙයි කාලයක් පුරාවටම නිර්මාණය වුණු ගැටලුවක්. මේ මයික්‍රෝ නියුට්‍රියන්ට් ඩෙෆිෂන්සිස් කියන ප්‍රශ්නයට ශුද්ධ පෝෂක ඌනතාව කියන ප්‍රශ්නයට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මම දකිනවා මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය බොහොම පැහැදිලිව ඉස්මතු වන්නේ මව්වරුන්ගේ බොඩි මෑස් ඉන්ඩෙක්ස් එක ගණනය කරාම. ඒ වගේම අනීමියා ලෙවල්ස් ගණනය කරාම. ශරීර ස්කන්ධ දර්ශකය මව්වරුන්ගේ ගණනය කිරීමේදී අද මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි පිළිගන්නට ඕන, අපි හඳුනා ගන්නට ඕන මේ කොවිඩ් තත්ත්වයත් සමග මේ රටේ මන්ද පෝෂණයේ වර්ධනය වීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය 2020 කරපු සංගණනයකදී පැහැදිලිව කියලා තියෙනවා 2020 මැයි ජූනි ජුලයි කියන මාසවල ඒ සංගණනය කරලා තිබෙන්නේ මේ රටේ ජනතාව ආහාර වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය 30%කින් අඩු වෙලා තිබෙනවා කියන කාරණාව ඒ සංගණන වලින් එළි දැක්විලා තිබෙනවා. එතන මොකද්ද මේ ප්‍රශ්න වලට විසඳුම? මම තරයේ විශ්වාස කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රටට අවශ්‍යයි ජාතික පෝෂණ ප්‍රතිපත්තිය. National Nutritional Program එකක්. මේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය තුල පවුලේ මව, දැරිය, දරුවා, ගෘහණිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන National Nutritional Program එකක් අපේ රටට අත්‍යවශ්‍ය වෙනවා. ඒ National Nutritional Program එක ක්‍රියාත්මක කිරීමට පෙර වර්තමානයේ රට පුරාවටම ඉතාමත්ම පැහැදිලි පෝෂණ සංගණනයක් නියුට්‍රිෂනල් සර්වේ එකක් කිරීම වැදගත් වෙනවා. අද වෙන විට ඉතාමත්ම බරපතල ආකාරයට බඩු මිල ඉහළ යාම තුල උද්දමන වේගයේ වර්ධනය වීම තුල මුදල් වල ක්‍රය ශක්තිය අවම වීම තුල ඇත්ත වශයෙන්ම බොහොම අමාරුවෙන් බොහෝ දෙනෙක් එදිනෙදා වේල් තුන පරිමහ ගන්න. මේ තුල මව්වරුන්ගේ දූ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයන් ඉහළ ගිහිලා තිබෙනවා. දැන් පසුගිය දිනක විශේෂයෙන්ම පිටිමිල ඉහළ යාම තුල, පාම් මිල ඉහළ යාම තුල වතු ශේෂ්ත්‍රයේ ජීවත් වන ජනතාවට මේක ලොකු පහරක් එල්ල වුණා. ඒ අය බොහෝ විට පාරිභෝජනයට ලක් කරන ඒ පාන්වල මිල ඉහළ යාම තුල දුෂ්කරතා රසකට වතු ශේෂ්ත්‍රයේ පවුල් භාජනය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුල මේ රටට ජාතික පෝෂණ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ ජාතික පෝෂණ වැඩපිළිවෙල හරහා සෞඛ්‍ය සම්පන්න නිරෝගී සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරන්නට ඕන. පෝෂණයත් ජාතික නිෂ්පාදනයත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙනවා. පෝෂණයේ ඉහළ මට්ටමක තිබෙන රටක නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වෙනවා. නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වෙනකොට
දළදේශීය නිෂ්පාදිතයට වැඩි අගයක් එකතු වෙනවා. ඒ වගේම පෝෂණය ඉහළ මට්ටමකට තිබෙනකොට මොලේ වර්ධනය එහෙම නැත්නම් කොග්නිටිව් ඩෙවලොප්මන්ට් කියන ක්‍රියාවලිය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා සියල්ලක්ම එකට ගත්තොත් මේ රටේ කාන්තාව මේ රටේ දරුවා දැරිය කේන්ද්‍ර කරගෙන ජාතික වැඩපිළිවෙලක බලවත් අවශ්‍යතාවය අද දවසේ තිබෙනවා. මගේ කතාව අවසානයේ මම කැමති අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. ගරු අමාත්‍යතුමනි ඊයේ දවසේ මට දැනගන්නට ලැබුණා මේ රටේ බොහෝ පාසල්වල දැන් ආපහු පටන් අරන්ලු දරුවන්ගෙන් පහසුකම් සහ සේවා ගාස්තු ලබා ගන්න. පොඩි උදාහරණයකට මම කියන්නම්. ඔබතුමා නැහැයි කියලා ඔළුව වැනුවට දැන් දුරකථන නැවතුමක් දීලා අහන්න. කුලියාපිටිය මධ්‍ය මහා ජාතික පාසලේ මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ පවුලක එක දරුවෙක් ඉන්නවා නම් එයාගෙන් ගන්නවා 3000ක්. දෙවෙනි දරුවත් ඒ පාසලටම යනවා නම් 2400යි. හැබැයි තුන්වෙනි දරුවත් ඒ පාසලට යනවා නම් තුන්වෙනි දරුවගෙන් ආය කරගන්නේ නැහැ. ඔබතුමා දැන් දුරකථන නැවතුමක් අරගෙන අහන්න මම කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. පණුවස්නුවර ජාතික පාසල. පණුවස්නුවර ජාතික පාසලේ ආය කරනවා එක දරුවෙක්ගෙන් රුපියල් 1560ක්. මට ඊළඟ පාසලේ නම පොඩ්ඩක් මතක නැහැ. වාරියපොළ ප්‍රදේශයේ පාසල. මම නම ඔබතුමාට දැනුම් දෙන්නම්. ඒ පාසලෙන් ආය කරනවා රුපියල් 615. දැන් ගරු අමාත්‍යතුමනි දැන් මේ රටේ මේ සිදු වී තිබෙන මේ දැවැන්ත වෙසණය තුල මේ දැවැන්ත ආර්ථික කඩාවැටීම තුල දැන් ඔබතුමාම දන්නවනේ කිරිපිටි පෝලිම තියෙනවා, හාල් පෝලිම තියෙනවා, සීනි පෝලිම තියෙනවා. පෝලිං යුගයේ නිර්මාණය වෙලා. දැන් කොහොම හරි මම හිතන්නේ දැන් ගෑස් පෝලිම නතර වෙලා තියෙනවා අර ගෑස් සම්බන්ධව මේ සිදුවෙන පිපිරී යෑම නිසා. දැන් ගෑස් පෝලිං නතර වෙලා. දැන් මේ පෝලිං යුගයත් එක්ක නිර්මාණය වෙන පීඩනය තුල ඒ පීඩනයට ඔබතුමන්ලා එකතු කරනවා දූ දරුවන්ගෙන් අනිවාර්යෙන්ම අය කිරීමක් පහසුකම් සහ සේවා ගාස්තු. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම යම් කිසි දෙමව්පියන් කොට්ටාසයක් තමන්ගේ හැකියාව තුල තමන්ගේ ඌමනාව තුල ස්වේච්ඡාවෙන්ම පාසලක් දියුණු කරන්නට මුදල් පරිත්‍යාග කරනවා නම් ඒකේ කිසිම ගැටලුවක් මම දකින්නේ නැහැ ගරු අමාත්‍යතුමනි. ඒක හොඳ දෙයක්. ඒක හොඳ වැඩක්. ආදී ශිෂ්ට සංගම් විවිධ සංවර්ධන ක්‍රියාවලියන් වලට දායකත්වය ලබා දෙන, සහයෝගය ලබා දෙන. හැබැයි පාසලක් උපදෙස් දෙනවා නම් දෙමව්පියන්ට දූ දරුවන්ට කරුණා කරලා සේවා හා පහසුකම් ගාස්තු එක්ක පාසලට එන්නේ කියලා. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසල. පළවෙනි දරුවගෙන් 3000යි. ඒ පවුලෙම දෙවෙනි දරුවත් යනවා නම් 2400. පණුවස්නුවර ජාතික පාසල 1560යි. මේ සත්‍ය තොරතුරු මට ඔබතුමාට මම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ ඊයේ දවසේ මේ මට ලැබුණු තොරතුරු තමයි මම තමුන්නාන්සේට මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අහන්න කැමති ඔබතුමා කතා කරා CWW කන්නංගර ශ්‍රීමතානන්ගේ නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය ගැන. දැන් එතුමාගේ සංකල්පයට අනුකූලද මේ දරුවන්ගෙන් 3000 කිරීම? එතුමාගේ සංකල්පයට අනුකූලද 2400 කිරීම? 1560 කිරීම? මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔය දුරකථනයෙන් කරුණු කාරණා හොයලා බලනවා වගේම වහාම චක්‍රලේඛයක් නිකුත් කරන්න ඔය පහසුකම් සහ සේවා ගාස්තු අය කිරීම අද දවසේ සිට ඒක තහනම් ක්‍රියාවක් බවට පත් කරන්න මම හිතන්නේ ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා. බොහොම වැදගත් පියවරක්. කරුණාකරලා චක්‍රලේඛයක් නිකුත් කරන්න මේ රටේ සියලුම අධ්‍යාපන කොට්ටාසවලට ඒ සියලුම අධ්‍යාපන බලධාරීන්ට දෙමව්පියන්ගෙන් දූ දරුවන්ගෙන් සේවා සහ පහසුකම් ගාස්තු අය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නයි කියලා ඔබතුමා ඒ චක්‍රලේඛයක් නියෝගයක් නිකුත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙනම් අවසාන වශයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන නෑ ඒ නිසාම ස්තුතිවන්ත වෙන මේ කාරණේ මතු කරාට අපි මැදිහත් වෙන්න. කොහොම ස්තුතියි. මම දන්නවා මං හිතන්නේ ඔබතුමත් හිතාමතාම අධ්‍යාපන ඇමතිවරයා හැටියට මෙහෙම ගාස්තු අය කරන්නයි කියලා නියෝගයක් දීලා තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ. කෙසේ වෙතත්
ඔබතුමා නොදැනුවත්ව මේ වගේ දෙයක් සිදු වෙනවා නම් ඒකත් බරපතල ක්‍රියාවක්. ඒ වගේම විශේෂයෙන්ම මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් ඉතින් අපේ රටේ ජන සමාජයේ දැන් වැටෙන්න තැනක් නැහැ නේ ගරු ඇමතිතුමනි. ඔබතුමා පිළිගන්නවනේ. අද සම්පූර්ණයෙන්ම ජන සමාජයේම කුජීත වෙලා. අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මිනිස්සුන්ට උහුලා ගන්න බැරි, දරා ගන්න බැරි අසහනයකට, පීඩනයකට මේ රටේ ජනතාව යොමු වී තිබෙන මොහොතක කරුණා කරලා මේ ළමුයින්ගෙන් මුදල් අය කරන එක වහාම නතර කරන්න. ඒක ඔබතුමාගේ ප්‍රකාශයට පමණක් නෙවෙයි. ඒක ලිඛිත නියෝගයකට පරිවර්තනය කරලා රටේම විදුහල්පතිවරුන්ට මේ පණිවිඩය ලබා දෙන්නේ කියලා යෝජනා කරනවා. එසේ යෝජනා කරමින් මම මගේ කතාව අවසන් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා ගරු විපක්ෂ නායකතුමා විනාඩි 4ක කාලයක් තියෙනවා ඔබතුමා. මම දැන් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි හැමෝම අහලා තියෙනවා මලාලා ගැන. මලාලා යුසුෆ්සායි. මලාලා යුසුෆ්සායි දැරිය නොබෙල් ත්‍යාගලාභිනියක්. එතුමිය ප්‍රකාශ කරනවා අප සියලු දෙනා අතරින් අඩක් වූ පිරිසක් යටපත් කොට පවතින තැනක අප කිසිවෙකුට හෝ සාර්ථකත්වය අත්පත් කරගත නොහැක. ගැහැණිය පිරිමියා සමගින් කරට කර දායකත්වයක් ලබා දෙන්නේ නම් විනා කිසිදු අරගලයක් කිසි දිනක සාර්ථකත්වයට පත් කරගත නොහැක. කඩුව හා පෑන වශයෙන් ලෝකයේ බලවේගයන් දෙකක් පවතී. මේ බලවේගයන් දෙකටම වඩා සවිමත් තුන්වන බලවේගයක්ද පවතී. එනම් කාන්තා බලවේගයයි. Malala Yousafzai once stated, "We cannot all succeed when half of us are held back. No struggle can ever succeed without women participating side by side with men. There are two powers in the world. One is the sword and the other is the pen. There is a third power stronger than both, that of women." So, Mr. Chairman, let me conclude by reiterating the great importance that I attach to the initiation and the formulation of a national nutrition policy with the mother, the woman, and the child in the household as the major focus. In addition, I also would like to emphasize the indispensable requirement of our society to establish a women's commission that would be all empowered legally, morally, ethically, and in terms of a plethora of policy instruments in order to ensure that the political, economic, social, cultural, and religious rights of the woman in our society are protected. It is vital that we pay our fullest attention to this noble objective. Our country should prioritize the promotion, the protection, and the initiation of welfare projects with the mother and the child as the focal point. I'm sorry to say that this particular government, this particular administration has not given the women in our society and the children in our society the due prioritization. It is amply apparent to all of us by the non-existence of a Women's Affairs Cabinet Ministry. It exhibits the lack of interest that this government is showing as far as the woman and the child is concerned. So I urge the members of the government to impress upon His Excellency the President the vital need to immediately establish a cabinet-ranked Women's Affairs Ministry together with the children's subject, so that adequate and ample attention will be paid to these
two noble causes. I thank you. Thank you very much. You're watching the Life Traveller channel.